යන්නේ වැදගත් කතා බහකට. ලෝක පරිසර දිනය වෙනුවෙන් යෙදෙන දැනුවත් වීමේ සහ අවබෝධ වීමේ කතා බහ තුළ අපි අද සූදානම් වෙලා ඉන්නවා ඔබට මඟ පෙන්වීම සිදු කරන්න කොහොමද අපේ අනාගත පරපුර අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ පරිසරය තවදුරටත් ආරක්ෂා කරගන්න කියලා. මේ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වැසිවනාන්තර සුරිකන්නෝගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතාට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් ජස්මින්, බොහොම ස්තුතියි රියල් ලයිෆ් ටීවී වෙත විශේෂයෙන්ම ලෝක පරිසර දිනය ගැනත් පරිසර සංරක්ෂණයේ වැදගත්කම ගැනත් ශ්‍රී ලාංකිකයන්ට යම් දැනුවීමක් කරන්න මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයි. ඔව්, 2022 වසර අපි දැනුවත් වීමේ සහ අවබෝධයේ වසර කියලා ඉන්ස්පයරිං 22 කියලා හඳුන්වනවා. ඉතින් ඒකත් එක්ක මේ 2022 ලෝක පරිසර දිනයේ යෙදී තිබුණේ ජූනි මාස 5 වෙනිදාට. ඉතින් පළමුවම මම කැමති ඔබ සහ ඔබගේ කණ්ඩායම ස්වේච්ඡාවෙන් සිදු කරන මේ වැඩසටහන් ක්‍රියාදාමයන් ඒ වගේම සමාජීය ක්‍රියාකාරකම් තුළ පරිසරයේ සුරකීම සහ ඒ ගැන දැනුවත් කිරීම, එහි විනාශය වැළැක්වීම සහ එහි හේතුකාරණා අවදානම් තත්වයන් එළුදරව් කිරීම පිළිබඳව රියල් ලයිෆ් ටීවී සහ ප්‍රජා වශයෙන් අපි ඔබට සහ ඔබගේ කණ්ඩායමට මුලින්ම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපිත් සමග මේ වැඩසටහන සම්බන්ධ වීම ගැනත් පොතේකුත් කාර්යභාරයන් තිබෙද්දී ඒ කාර්යබහුලතාවයත් එක්ක මේකට වේලාවක් වෙන් කර ගැනීම පිළිබඳවත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම කැමති මේකට මේ වැඩසටහන පටන් ගැනීමේදී දැනගන්න දැන් අපි ලෝක පරිසර දිනය ස්වීඩනයේදී එකම එක පෘථිවියක් only one earth කියන තේමාව යටතේ සැමරීම සිදු කරා. ඉතින් ලෝක ප්‍රජා වශයෙන් මේ වගේ සැමරීම් සිදු කරද්දී මෙහි තියෙන සැබෑ අන්තර්ගතය, සැබෑ අවබෝධය සහ පණිවිඩය ගැන ඔබගේ අදහස ශ්‍රී ලාංකිකයන් විදියට අපි අවබෝධ කරගත යුතු දේ මොකක්ද කියලා අපේ නරඹන්නන් දැනුවත් කරන්න කියලා. ඔව්, දැන් පරිසර සංරක්ෂණය කියන එකට ලෝකයේ නොඑක ආකාරයේ දින, නොඑක ආකාරයේ සති, එහෙම නැත්නම් නොඑක ආකාරයේ කාලරාමු වෙන් කරනවා පරිසර සංරක්ෂණයේ වැදගත්කම සනිටුහන් කරගෙන ලෝක සංවිධාන විසින්. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් යුරෝපා හවුල වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් ඒ වගේ කොමන්වෙල්ත් එක පොදු රාජ්‍ය මණ්ඩලය වෙන්න පුළුවන්. මේ වගේ ආයතන, මේ වගේ සමූහයන් එකතු වෙලා ඒ යම් වැදගත් සැමරීම් සහ වැදගත්කම් වෙනුවෙන් දින වෙන් කරලා තියෙනවා. ඉතින් ලෝක පරිසර දිනය කියන එක ජූනි 5 වෙනිදා කියන එක පරිසර සංරක්ෂණය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. මේ පහ පරිසර දිනය වුණාට අපි දන්නවා ඒ හා සමාන පරිසර දිනයන් විශාල ප්‍රමාණයක් මේ අවුරුද්ද පුරා වැටලා තියෙනවා. අපි දන්නා Earth Day එක, Earth Hour එක, ඊට පස්සේ ලෝක වනාන්තර දිනය, ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය, ජල දිනය, මේ වගේ නොඑක ආකාරයේ, ඒ වගේ බයෝඩයිවර්සිටි, ඒ කියන්නේ ජෛව විවිධත්ව දිනය, මේ වගේ නොඑක ආකාරයේ දිනයන් වෙන් කරලා තියෙනවා. ඉතින් සාගර දිනය මේ විදිහට නොඑක ආකාරයේ දින. ඉතින් ඒ පරිසර සංරක්ෂණයේ වැදගත්කම මුල් කරගෙන යම් දිනයකදී සුවිශේෂී පණිවිඩයක් දෙන්න සහ ඒක නැවත නැවත මතක් කරගන්න තමයි මේ දින වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ පාර ලෝක පරිසර දිනයේ තේමාව වෙන්නේ only one earth එක. ඉතින් ඒක මේ ලෝකයේ අපි දැනට දන්න විද්‍යාව අනුව, අපි දැනට දන්න තොරතුරු අනුව අපිට තියෙන්නේ ජීවය පවතින්නේ මේ පෘථිවියේ පමණයි. එතකොට පෘථිවියෙන් එපිට ග්‍රහලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුලේ 8ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට සෞරග්‍රහ මණ්ඩල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල ප්‍රමාණය අන්තර්ගත වෙලා තියෙන ක්ෂීරපතයක්, එහෙම නැත්නම් මේ මිල්කි වේ එකක් තියෙනවා. එතකොට ඒ වගේ මිල්කි වේස් ලෝකයේ අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි විද්‍යාවේ ඉන්නේ ඊටාම ප්‍රාථමික අවධියක වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ප්‍රාථමික අවධියින් අපිට කිසිම හැකියාවක් නැහැ අපේ පෘථිවියෙන් එළියට ගිහිල්ලා තවත් ලෝකයක ජීවත් වෙන්න වර්තමානයේ තියෙන විද්‍යාව අනුව. මොකද අපි මේක හොයාගෙනත් නැහැ. එහෙම වටපිටාවක්, කන්ඩිෂන් එකක් තියෙන එකක් අපිට තාම හම්බ වෙලත් නැහැ අපේ ග්‍රහලෝක, අපේ ප්ලැනට් එක ඇතුලේ. එතකොට දැන් තියෙන ගැටලුව තමයි මේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුලේ අපිට මේ පෘථිවිය විතරයි තියෙන්නේ. අපිට මොන තාක්ෂණය භාවිතා කරත්, තාක්ෂණය ඉදිරි අවුරුදු 500කට විතර උපකල්පනය කරත් අපිට මේකෙන් පිට ගිහිල්ලා ජීවත් වෙන්න, අපිට මේ හා සමාන සුදුසු වටපිටාවක් හදාගන්න, මහා පරිමාණ වශයෙන් ජනාවාසකරණය කරන්න අපිට හැකියාවක් නැහැ. හින්දා අපිට මේ පෘථිවිය විතරයි මේ ලෝකේ ඉන්න බිලියන
8කට ආසන්න බිලියන් 7කට වැඩි 8කට ආසන්න මේ සම්පූර්ණ ජනගහනයට තියෙන්නේ. එහෙමනම් ඒක අපි තියෙනවා ඒ Earth overshoot day කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අපේ තියෙන සම්පත් පුනර්ජනනීය වෙමින් යන සමහර සම්පත් තියෙනවා. සමහර සම්පත් පුනර්ජනනීය නොවන සම්පත් තියෙනවා. මේ සම්පත් පාවිච්චි කරගෙන යනකොට අපි මේ සම්පත් ජනගහනයට සාපේක්ෂව අපි පාවිච්චි කරගෙන යන එක මොහොතකදී නැවත පුනර්ජනනය වෙන්නේ නැතු වෙනවා. එතකොට අපි පෘථිවිය විසින් අපිට ලබා දෙන සම්පත් වලට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරමින් ඉන්නවා. දැන් වර්තමානයේ සිද්ධ වෙමින් යන්නේ ඒක. එතකොට ලෝකයට පෘථිවියට හැකියාවක් නැහැ මේ සම්පත් නැවත අපට අවශ්‍ය ප්‍රමාණයට ගේන්න. ඉතින් ඒ හින්දා only one planet කියන එකේ මූලික වශයෙන් ප්‍රධාන only one earth කියන එකේ මූලික වශයෙන් අපි සඳහන් කරන ප්‍රධාන දේ තමයි එහෙම නැත්නම් ලෝකය මේ වෙලාව මතක් කරන ප්‍රධාන දේ තමයි අපිට තියෙන්නේ මේක විතරයි අඩුම ගානේ මේක රැකගැනින්නලා කියන්නේ. එතකොට අපි ඒක ලංකාවට එනකොට අපි හිතනවා මේක වෙනස් වෙන්න ඕනි only one country for us. එහෙම නැත්නම් අපිට එක රටක් තියෙන්නේ අපිට තියෙන්නේ ලංකාව විතරයි. ලංකාවේ මිනිස්සුන්ට ලෝක පරිසර දිනය only one earth වල සිට only one country කියන තැනට ගෙනහල්ලා අපිට ලංකාව විතරයි තියෙන්නේ. මොකද අපිට පයින් ගිහිල්ලා තව රටකට යන්න හැකියාවක් නෑ. අපේ රටේ අපේ රටවට මුද්ද තියෙන්නේ. අපි ඒ හින්දා අපේ පෘථිවිය එහෙම නැත්නම් අපේ රටේ පරිසරය පමණයි අපිට තියෙන්නේ. අපි ඒක ආරක්ෂා කරගත යුතුයි කියන තැනට ගේක අපේ රට ආදිශ කරගන්නකොට සංකල්පමය වශයෙන් ලබා දෙන්න පුළුවන් පණිවිඩය. ඒ පණිවිඩයත් එක්ක මම හිතන්නේ ලෝකේ සෑම රටකම මේ පරිසර දිනය සැමරුවා. ඉතින් අපි දකිනවා කුඩා කාලේ ඉඳන්ම අපේත් අධ්‍යාපන ක්‍රමය සහ අපේ ආයතන වලින් මේ අපේ සමාජීය පසුබිම තුල මේ ගස් හිටවනවා, ඒ වගේ දේවල් ක්‍රියාකාරකම් කරනවා මෙම ලෝක පරිසර දිනය සැමරීම සිදු කරන්න. ඉතින් පරිසරය සමග ජීවන රටාව අපිට බොහෝ දුරට හුරු දෙයක්. ඒත් ඉතින් අපි කාලයක් තිස්සේ රටේ වෙනස් වීම සහ සංවර්ධන කටයුතුත් එක්ක මේ අපේ ජීවන රටාව වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපේ නිවස, පරිසරය, අධ්‍යාපනය, මේ රැකියාව, සමාජය මේ හැම දෙයක් තුළම පරිසරය ගැන අපි දැනුවත් වීම කුඩා කල සිටම සිදු කරන දෙයක්. හැබැයි අපිට මේ අවබෝධය කියන දේ, පරිසරය සුරකීම කියන දේ ගැන අපි දැනුවත් වෙලා සිටියාට ඒ ගැන හරි අවබෝධයක් කියන දේ මදිකම අඩුපාඩු වෙලා තියෙන නිසා තමයි අපිට මේ වගේ රටේ වෙන්න පුළුවන් උසස් නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාලකයන්ගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජයේ විතර ප්‍රජාවගෙන් වෙන්න පුළුවන් මේ පරිසර සුරකීම කියන දේ හරියට සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපිට සෑම අවුරුද්දකම අපිට මේ දේ මතක් කරන්න වෙලා තියෙනවා, මේ ගැන දැනුවත් කරන්න වෙලා තියෙනවා, මේ ගැන අවබෝධ කර දෙන්න මඟ පෙන්වන්න සිදු වෙලා තියෙනවා. වැසි වනාන්තර සුරිකනන්ගේ කැදවුම්කරු වශයෙන් අපගේ ජනතාව වෙනුවෙන් මෙම සංවිධානය මොන වගේ ක්‍රියාදාමයක්ද කරන්නේ, මොන වගේ සේවාවන්ද කරන්නේ කියන එක අපි දැනගන්න කැමතියි. ඒ වගේම මේ සම්බන්ධව අවධානයක් යොමු වුණු, ඒ වගේම කැමැත්තක් තියෙන අනිත් අයට ප්‍රජා වශයෙන් කොහොමද ඔබගේ කණ්ඩායම සමග සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න කැමතියි. ඔව් අපි පළවෙනි කොටසට ගියොත් ඒ ප්‍රශ්නේ අපි මොනවද කරන්නේ කියන එක අපි ඇත්තටම මිනිස්සුන්ගේ ගොඩාක් පරිසර ගැටළු වලදී මිනිස්සු ලංකාවේ මුලින්ම කතා කරන සංවිධානයක් බවට වැසි වනාන්තර සුරකින්න සංවිධානය පත් වෙලා තියෙනවා. අපි වැසි වනාන්තර මූලික කරගෙන 2012 දී මේක ආරම්භ කරේ 2011 අග වගේ. එතකොට වැසි වනාන්තර කිව්වම මේ දවස්වල අපි මූලික වශයෙන් අරමුණු කරේ සිංහරාජය ආරක්ෂා කරගන්න. මොකද සිංහරාජයට විශාල තර්ජන ප්‍රමාණයක් ඒ කාලේ ඉඳන්ම තිබුණා. එතකොට ඒ සිංහරාජ්‍ය ආරක්ෂා කර ගැනීමෙන් පටන් අරගෙන වැසි වනාන්තර ගැන කතා කරපු අපි අද වෙනකොට ලංකාවේ පවතින සියලුම පරිසර පද්ධති සම්බන්ධව සහ පරිසර ගැටළු සම්බන්ධව මැදිහත් වීමක් කරනවා. එතකොට අපි තවදුරටත් වැසි වනාන්තර සුරකින්නෝ කියන නමෙන්ම යන්නේකෙත් ගැටලුවක් තියෙනවා. මොකද අපි ගොඩක් වෙනත් ඕනම ගැටලුවකදී ඉදිරියට යන සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා. සහ මිනිසුන්ට ඕනම පරිසර ගැටලුවකදී කතා කරන්න තියෙන සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ප්‍රතිපත්තිමය මට්ටමේ සිට උදාහරණයක් විදිහට ලංකාව තුළ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සඳහා ගෙන ආපු කැබිනට් පත්‍රිකා අකුලා ගැනීමේ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම තහනම් කිරීමේ සිට වන සමහර ප්‍රතිපත්තිමය තීන්දුව policy decisions ලංකාවේ අරගෙන තියෙන්නේ අපේ සංවිධානය මූලික කරගෙන. ඒහා බැඳුණු තවත් සහයෝගී සංවිධාන තිබුණා නෙවෙයි. නමුත් මූලික වශයෙන් මේ
සමහර මේ රටේ ජාතිකමය ජයග්‍රහණවලදී ඒකේ ඉදිරි නායකත්වය අරගෙන කටයුතු කරපු සංවිධානයක් අපි. එතකොට ඒ වගේම ඒ සඳහා ලොබින් ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන වටපිටාව සකස් කරන්න දේශපාලන බලාධිකාර දේශපාලන සහ නිලධාරී සහ ආයතනික බලාධිකාරයන් සමග අවශ්‍ය සාකච්ඡාමය සහ ඒ අවශ්‍ය බලපෑම් කිරීම සහ ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කිරීම සඳහා වන මූලිකත්වය අරගෙන කටයුතු කරපු සංවිධානයක් අපි. ඊළඟට අපි ජනතාවට දැනුවත් කිරීම තුලින් මේක ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වෙන්න පුළුවන්, මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. මේ සියලු ආකාරවලින් මිනිස්සුන්ව දැනුවත් කරලා ඒ අවශ්‍ය දැනුවත් වීම ලබා දීම කරනවා. ඒ වගේම ඒ දැනුවත් වීමත් එක්ක ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම. ඒ කියන්නේ ඒක විරෝධතා පෙළපාලියක් වෙන්න පුළුවන්, විරෝධතා ලිපියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් වෙනත් විරෝධතාවයේ දක්වන ආකාරයක් වෙන්න පුළුවන්. ඒ දැක්වීම සිදු කිරීම සහ ඒ වගේම අපි නීතිමය කටයුතු කරන සංවිධානයක් බවට පත් කරනවා. අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු 10කට වැඩි ප්‍රමාණයක් අපි විසින් පවත්වාගෙන යන අප සහයෝගයෙන් පවත්වාගෙන යන හෝ අපි සම්බන්ධව පවත්වාගෙන යන නඩු කටයුතු 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒවා රටේ ඉහළම තත්ත්වයේ තියෙන සමහර පරිසර ගැටලු විසඳා ගැනීම සඳහා වන ඒවා. ඉතින් මේ විදිහට ඒ වගේම කුඩා අධිකරණ කියන පහළ අධිකරණ වලත් සෑම නඩු කටයුතු වලට අපි සම්බන්ධ වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක වෙනම කතාවක්. එතකොට මේ නීතිමය පැත්තෙන් කරන යම් කාරණා. ඉතින් ඊටත් අමතරව මේ පාසල් ළමුන් දැනුවත් කිරීම, මේ වගේම විශ්වවිද්‍යාල ළමුන් සමග යම් ව්‍යාපෘති, ඒ වගේම අපි ලංකාවේ තියෙන සමහර සමාගම් එක්ක අපි දකින පරිසර හානි නොකරන, පරිසරයට ආදරය කරන, පරිසරමය වශයෙන් ඉදිරිගාමී යම් ආයතන සමග කරන සමහර පරිසර සංරක්ෂණ ව්‍යාපෘති, මේ වගේ විශාල දේවල් ප්‍රමාණයක් අපි කරමින් ඉන්නවා. ඉතින් මේකට ඕනම කෙනෙක්ට දායකත්වය ලබා දෙන්න පුළුවන් තමන්ගේ කාලයෙන්, ශ්‍රමයෙන් සහ අපේ සංවිධානයේ වියදම් දරන්නේ අපි සමාජිකයන් විසින්මයි. දැන් උදාහරණයක් විදිහට 2012 සිට 2017 දක්වා කිසිදු සමාජ මුදලක් පවා අය නොකර අපේ අතින් අපි වියදම් කරගෙන අපි ආයතනයක් විදිහට අපි සැලකිත අවුරුදු 5ක විතර කාලයක් ගියා. ඊට පස්සේ අපේ කටයුතු පුළුල් වෙනකොට වැසි වනාන්තර වලින් එළියට ඇවිල්ලා අපි තවත් පරිසර පද්ධති සියල්ලත් එක්ක අපි මේ වෙනකොට අපිට තේරුණා අපේ මූල්‍යමය තත්ත්වයට ඒක ලොකු ගැටලුවක්. අපි තවදුරටත් අතින්ම වියදම් කරන්න හැකියාවක් නැහැ කියලා අපි ඊට පස්සේ සමාජික මුදලක් එකතු කරන්න. ඒ වගේම දායකත්වය ලබා දිය හැකි පුතේන්ට අපේ කතාව කියලා අපිට අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එහෙම නැත්නම් අපි කියනවා ඒකට කළමනාකරණ වියදම් සඳහා වන අවශ්‍ය වන යම් මුදලක් එකතු කරන්න පටන් ගත්තා. ඉතින් අදටත් සමාජිකයෙක්ට බැඳෙනකොට තමන්ට කාලයෙන් ශ්‍රමයෙන් සමාජලාට උපකරණ වලින් අපිට අවශ්‍ය වෙන ප්‍රවාහනයෙන් මේ විශේෂයෙන්ම පැල ප්‍රවාහනය කරනකොට අද පැල ලොරියක් ගෙනියන රුපියල් 50000ක් විතර යනවා ලොකු කිලෝමීටර් 100ක් 200ක් යනකොට. ඉතින් ඒකින්ද මේ ප්‍රවාහන ගාස්තුවේ සියල්ලට අවශ්‍ය වෙන මූල්‍යමය සමාජිකත්වය, එහෙම නැත්නම් අපි කියනවා ඩෝනර් මෙම්බර් කෙනෙක්, එහෙම නැත්නම් දායකත්වය ලබා දෙන සමාජිකයෙක් ලෙස බැඳෙන්නත් පුළුවන්. ඒක රුපියල් 2500ක වගේ සුළු මුදලකින් කරන්න පුළුවන්. රුපියල් 2500ක් 5000ක ඒ අවශ්‍යතාවය අනුව ඒ ලෙවල් 3ක් තියෙනවා. එතකොට ඒ විදිහට සමාජිකයෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ වන වගා ව්‍යාපෘති තියෙනවා. ඒවට ඇවිල්ලා අපිට නවතින්න ස්ථාන තියෙනවා. ආහාර පාන වලට පමණක් පොඩි මුදලක් වියදම් කරන්න වෙයි. අපිට අපිත් එක්ක ඉඳගෙන වන වගා ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිත් එක්ක අපේ සමහර අවශ්‍යතා තියෙනවා. ඒවට අවශ්‍ය උදාහරණයක් විදිහට අපිට අදටත් ඉතාම ලොකු ඔඩුවක් කියලා තියෙනවා. ඩ්‍රෝන් එකක් නෑ. මොකද ඩ්‍රෝන් වලින් කරන්න පුළුවන් දේ විශේෂයෙන්ම මේ නොඑක් පරිසර විනාශයන් සිදුවෙන තැන් වලට අපිට යන්න බෑ. ඒවා කරන්න බොහොම සංවිධානාත්මකව යම් තර්ජන තියෙනවා. අපිට ඩ්‍රෝන් එකක් වගේ තිබ්බම අපිට ගිහිල්ලා බලලා මේක කරන්න. ඒ වගේ දේවල් වලට අවශ්‍ය දායකත්වය හෝ එහෙමත් නැත්නම් අපේ සමහර රිසර්ච්, සමහර රිපෝට් රයිටිං තියෙනවා. එහෙම නැත්නම් ලිවීම් කටයුතු තියෙනවා. ප්‍රසන්ටේෂන් හදන ඒ වගේ වැඩ තියෙනවා. ඉතින් මේ සියලු දෙයට විශ්වවිද්‍යාල ළමයින්ට ඒ වගේ අයට දායකත්වය දෙන්න පුළුවන්. මේ සියලු ආකාර වලින් දායකත්වය දෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි තමන් ඉන්න ප්‍රදේශයේ, තමන්ගේ ගමේ එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශ ආශ්‍රිත වනාන්තරයක් තියෙනවා නම්, තෙත් භූමියක් තියෙනවා නම්, ගඟක් තියෙනවා නම්, වැවක් තියෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් වටිනා කන්දක්, කළුගල් කන්දක් පරිසර පද්ධතියක් තියෙනවා නම් හැකියාව තියෙනවා ඒ පරිසර පද්ධතියේ ගාඩියන් කෙනෙක්, ආචිකෙක් බවට පත් වෙලා අපේ සමාජිකයෙක් බවට පත් වෙන්න. එතකොට මේ පරිසරය සංරක්ෂණය කරන
සමාජිකයෙක් අපිට හැම ගමකම හදාගන්න එක අපේ අරමුණක්. ඒකත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ආකාරවලින් තමයි අපේ සංවිධානයත් එක්ක පරිසර සංරක්ෂණය සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් මේ පරිසරය ගැන විශේෂයෙන්ම මේ උනන්දු වෙන සහ ඒ ගැන ඇත්තටම කැපවීමකින් සහ මේ අවබෝධයකින් යම්කිසි දායකත්වයක් ලබා දෙන්න කැමති කෙනෙක්ට අපිට පුළුවන් සම්බන්ධ කර දෙන්න ඔබගේ විද්‍යුත් තැපෑල සහ දුරකථන අංකය අපි ලබා දෙන්නම්. ඉතින් ඒ වගේ යම්කිසි දායකත්වයක් ලබා දෙන කෙනෙක්ට ජයන්ත විජේසිංහ මහත්මයාව සම්බන්ධ කරගෙන ඒ දේ ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ දශකයක් පුරාවට 2012 ඉඳන් 2022 දක්වා මේ ආපු ගමනේ ගොඩාක් වාද කම්කටොළු මේ ගැටලු මැදින් තමයි මේ පරිසරයේ පිළිබඳව තියෙන කැපකිරීම සහ ඒ තියෙන ඒ පරිසරය ගැන තියෙන ඒ බැඳීම නිසා තමයි මේ දක්වා මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකම තමයි අපි ඔබට ආරාධනා කරේ මේ පරිසරය සුරැකීම ගැන අපි හදවතින්ම කතා කරන්න පුළුවන් මේ 2022 වසරේදී මේ සැමරීම කොහොමද අපි අනිත් අපේ අලුත් පරම්පරාවට අනාගත පරම්පරාවට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකම රටක් විදියට අපි දැන් මේ ඉදිරියට යන ගමනේ කොහොමද මේ පරිසරය හැගන්නේ කියලා කතා කරා. ඉතින් මට නැවතත් කැමතියි ඔබගෙන් අහන්න අර කලින් අහපු ප්‍රශ්න ඉතුරු කොටස මේ ජනතාව දැන් ඔබ අවුරුදු 10ක් තිස්සේ මේ සමාජීය ක්‍රියාකාරීත්වය සහ ස්වේච්ඡා වැඩසටහන සිදු කරමින් පවතිනවා සෑම අංශයකින්. ඔබ දකින විදිහට කොහොමද මේ අපේ ජනතාව ශ්‍රී ලාංකිකයන්ගේ ඒ අවබෝධය සහ දැනුම පිරිපුන් වෙලා තියෙන්නේ මේ පරිසරයේ සුරකීම පිළිබඳව? ඔබට දැනෙන දේ මොකක්ද? ලංකාවේ පරිසර සංරක්ෂණය ගැන තියෙන තාවම දැනීමක්. ඒ කියන්නේ සිලබස් එකේ කියන්නේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පරිසර සංරක්ෂණය කියන එක නැහැ. ඒ හිසාවෙන්ම පරිසර සංරක්ෂණය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම ඉතාම අල්පයි. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඇක්ටිවිසම්. එහෙම නැත්නම් කියමනක් තියෙනවා if you are not an activist for something you cannot be considered as a citizen කියලා. ඒ කියන්නේ ඔබ යම් කිසි අයිතියක් වෙනුවෙන් හෝ යම් කිසි දෙයක් වෙනුවෙන් යම් කිසි හොඳ දෙයක් වෙනුවෙන් ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු නොකරන්නේ නම් ඒක සමහර විට සමහර අයට මානව හිමිකම් ක්‍රියාකාරීත්වයක් වෙනවා. සමහර අය පරිසර සංරක්ෂණය වැදගත් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් gender equality. එහෙම නැත්නම් ලිංගික ભેදයක් නොමැතිව සමතන ලැබීම. තව කෙනෙක්ට වෙන්න පුළුවන් සාමය වෙනුවෙන් කරන කැපකිරීමක්. එහෙමත් නැත්නම් තව කෙනෙක්ට ළමා අයිතිවාසිකම් වෙනුවෙන්. තව කෙනෙක්ට පුළුවන් සමහරට වැඩිහිටි අයිතිවාසිකම් වෙනුවෙන්. තව කෙනෙක්ට ආබාධිතයින් වෙනුවෙන්. තව කෙනෙක්ට සත්තු වෙනුවෙන්. අපි දකිනවා ඇනිමල් ඇක්ටිවිස්ට්ලා ඉන්නවා සත්තු වෙනුවෙන්. තව ඒ විදිහට හැම පුද්ගලයෙක්ම Taman දකින Taman පිළිගන්න. එහෙම නැත්නම් Taman විශ්වාස කරන යම්කිසි තව පොදු සමාජයේ ගැටලුවක් සම්බන්ධව ක්‍රියාකාරීකයෙකු බවට පත් වී සිටිය යුතුමයි. එහෙම නොවුනොත් ඔවුන් පුරවැසියන් ලෙස පිළි නොගත යුතුයි කියන එක. ඔවුන් පුරවැසියන් නොවන බව තමයි මේ මම ඉස්සෙල්ලා කියපු ඉංග්‍රීසි කියමනේ සරල පරිවර්තනය තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම මේ කවුරුවත් විශේෂයෙන් කියලා මේව කරපු එකක් නෙමෙයි. ඒක යම් යම් තැන්වල මම කියපු දේවල් වලින් මා විසින් ගොඩනගපු එකක්. ඉතින් ඒක මම දැඩි ලෙස පිළිගන්න දෙයක් තමයි පුරවැසියෙකු වන්නේ නම් පුරවැසියා අනිවාර්යයෙන්ම යම්කිසි ක්‍රියාකාරීත්වයක සිටිය යුතුයි. ඒක ජලයේ සුරක්ෂිතභාවය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගෙදර ඉන්නකොට අපේ ගෙදරට එන වතුර ටික පිරිසුදු නැත්නම් ඒ වෙනුවෙන් අපිට පෙනී ඉන්න බැයි නා. උදාහරණයක් විදිහට අපේ විදුලි සුරක්ෂිතතාවය මේ දවස්වල දැනෙන දේවල්. එහෙම නැත්නම් පාරිභෝගිකයේ ආරක්ෂාව. දැන් අපි හැමෝම මිලදී ගන්න මිනිස්සු. මේ දවස්වල මිල දැටි ලෙස වෙනස් වෙමින් යනවා. එතකොට මේ වගේ මේ රටේ ලෝකේ ක්‍රියාකාරීකයෙකු වීම සඳහා මිනිස්සුන්ට එක එක මට්ටම් වලින් Tamanට පුළුවන් මට්ටම් වලින් Taman අදහන දේ යනවා. Taman ආස කරන දේ යනවා. Tamanගේ කැමැත්ත අනුව. දැන් සමහරව අහනවනේ බල්ලෝ පූසෝද මේ ලොකුම දේ මේ රටේ මිනිස්සුන්ට කන්න බෝන නැති වෙන එක වැරදි. හැම මිනිස්සෙක්ටම Taman කැමති මාතෘකාවක් තියෙනවා. Taman කැමති දෙයක් තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාකාරීකව වීමේ පූර්ණ නිදහස සහ වගකීම තියෙනවා. ඒ වගකීම උන් කරනවා නම් තව කෙනෙක්ට ප්‍රශ්න කරන්න බෑ. අයියෝ ඔකද ප්‍රශ්නේ මේක කියන්නේ. දැන් මම පරිසරවේදියෙක් විදිහට මම පෞද්ගලිකව හිතනවා සංරක්ෂණවේදියෙක් විදිහට පරිසරය කියන එක තමයි අපේ පැවැත්මේ බේස් එක. පදනම. පරිසරය නොමැතිව ආර්ථික සමාජීය හෝ වෙනත් ආකාරයක දියුණුවක් නැහැ කියන එක. හැබැයි මට අයිතියක් නැහැ මම පරිසරය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා පරිසරය වෙනුවෙන් පෙනී ඉන්නේ නැති කෙනෙක්ට කියන්න. අයියෝ ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ පරිසර සංරක්ෂණයනේ වැදගත් දෙය කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මේ ක්‍රියාකාරීත්වය තාම අඩුයි. ඒ නිසා
ලංකාවේ ජනගහනය මිලියන 21ක්. මිලියන 21කින් 100ට එකක් කියලා කියන්නේ 2,10,000. ලංකාවේ දැවෙන ගැටලුවකට 2,10,000ක් එළියට එනවා නම් 2,10,000ක් ඒ වෙනුවෙන් කැප වෙනවා නම් 2,10,000 පැත්තකින් තියන්නකො දශම එකක් කියලා ගත්තොත් 21,000. අපිට 21,000කුත් නැහැ. අපිට 2,100කුත් නැහැ. අපිට 210ක් විතර රට පුරා ඇති පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැප වුණු මිනිස්සු. උපරිම වශයෙන්. මේක 0.0.0.1. ඉතින් මම හිතන්නේ මේක තමයි ගැටලුව ලංකාවේ පරිසර සංරක්ෂණය පරිසරය ගැන තියෙන දැනුම අවමයි අපේ අධ්‍යාපන ක්‍රමය තුල ඒ සිලබස් එකෙන් පිට දේවල් ඉගෙන ගන්න තියෙන නිදහස නැහැ අධ්‍යාපන ගැටලුවක් තියෙනවා ආර්ථිකමය වශයෙන් මිනිස්සුන්ව හිර කරලා තියෙන්නේ එදිනදා Tamanගේ මොකක් හෝ ඔෆිස් එකට ගිහිල්ලා ඇවිල්ලා ඒ වැඩේ කරගෙන Tamanගේ මේ ඒ සම්පූර්ණ ජීවිතේම ඒ රස්සා වෙනුවෙන් දම්වැලකින් කම්පියුටර් එකකට බැඳලා නැත්නම් මේසයකට බැඳලා තියෙන එහෙමත් නැත්නම් Taman කරන වෙනත් කම්කරු හෝ වෙනත් රැකියාවකට බැඳලා තියෙන දෙයක් මිසක් එතනින් එහාට නිදහසේ හිතන්න පතන්න පුළුවන් වෙන ආර්ථික සමාජීය රටාවක් හදලා නැහැ. ඒ වගේම එහෙම තියෙන මිනිස්සු පවා මේ පරිසර සංරක්ෂණය කියන එක සම්බන්ධව සංවේදී නැහැ. මොකද ක්‍රියාකාරීකයන් ලෙස මිනිස්සු වැඩ කරන්නේ නැති නිසා. ඒ හින්දා මට කියන්න තියෙන ඒක ගැන නම් ඊටාම අව සංවේදී මාතෘකාවක් වල පරිසරය පත් වෙලා තියෙනවා. සමහර විට අපිට මේ සම්පත් අර කියනෝනේ we have resources in abundance. අපිට තියෙනවා හැමදේම. දැන් වතුර ටික ඕන තැනක ටැප් එකක් ඇරියාම වතුර ටිකක් බොන්න පුළුවන්කම තියෙනවා. දැන් සෝමාලි මධ්‍යම අප්‍රිකානු රටකට හරි උතුරු අප්‍රිකානු රටකට හරි ගිහිල්ලා දාලි වෙලා මම හැම වෙලාවෙම කියන දේ තමයි රුපියල් මිලියනක් විතර අතට දීලා ගිහිල්ලා දානවා ඒ වගේ රටකට ජීවත් වෙන්න කියලා. එතකොට තේරෙයි මේ මිලියනේ නෙමෙයි ලංකාවේ 7-5ක් අතේ නැතුව හිටියත් වටිනවා කියලා. මොකද අපිට බොන්න වතුර ටික කන්න දෙයක් හොයාගන්න එහෙම ගැටලුවක් නැහැ. හැබැයි අර සල්ලි කොච්චර තිබ්බත් බොන්න වතුර ටිකක් හොයාගන්න එහෙම නැත්නම් ඔය කාන්තාර එහෙම නැත්නම් වතුර ටිකක් නැති ප්‍රදේශවල ගියා මොනතරම් දුකක් විඳින්න ඕනේද සහ ඒ දකින දේවල් වලින් මේ රටවල එපාර නැති. ඒකින්ද අපේ මිනිස්සුන්ට මේ සමහර දේවල් වල වටිනකම තේරිලා නැහැ කියන එක මට හිතෙනවා. හැබැයි යම් පිබිදීමක් තියෙනවා විශේෂයෙන්ම වර්තමානයේ පවතින දේශපාලන සමාජීය අර්බුදත් එක්ක මිනිස්සු දැන් තේරුම් ගමින් ඉන්නවා යම් මට්ටමකින් Tamanගේ අයිතිවාසිකම් වෙනින් මෙතෙක්කල් පෙනී නොහිටීමේ ඵල විපාක. ඒ නිසා අපි හිතනවා පරිසර සංරක්ෂණය ඉදිරියේදී මිනිස්සු මීට වඩා සංවේදී වෙයි කියලා.